Leader of the House. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන්ට මොහොතට කලින් සුනිල් නන්දුනේති මැතිතුමා කරන කතාවක් කෙරුවා. ඕක කිව්වා රවි කරුණානායක මහත් ගරු ඇමතිතුමාගේ බෙදටයි දිනේටයි දීපල ලබා දීපු ලියුමක් තියෙනවා කියලා. ඒ ලියුම මම බලන්න කැමතියි. ඉතින් ඔබතුමා හැන්සාට් එක දීලා නැනේ ඕක. නෑ මම please මම ඔබතුමා හරහා හැන්සාට් එකෙන් යවුවා. එහෙම කිසිම ලිපියක් දීලා නැහැ. නෑ. දීලා නැහැ. දීලා නැහැ. බොරු කියන්නේ ඔක්කොම. නෑ. ඔය ලියුම දෙන්න. නෑ දැන් ගන්න එපා. හඳුනේද මෙතුමා? නෝ දැන් ගන්න එපා. අරු නියෝජ්‍ය කතානායකතුමා මගේ නම කියපු නිසා මම ඉතා වගකීමෙන් කියන්නේ මේක සභාගත කරා හැන්සාට් ගත කරන්න කියලාත් මම ඉල්ලීමක් කරා. ඒක සේවකයෙක් කරා මම යවුවා. යවපු එක නැවත පිටපතත් මට ලැබිලා තියෙනවා. මේක පිටපතත් මට ලැබිලා තියෙනවා. යවපු එකත් මම මගේ ළඟ තියෙනවා. නැවතත් මට දෙන්න පුළුවන්. මේකෙන් දැන් තකල් දුවන. මේක. ඕකේ. හරි ඔබලතුමා පිටපත ලැබෙනවා. ගරු ලක්ෂ්මන් කිරියාල මැතිතුමා දෙපාර්තමේන්තයේ එවැනි ලිපියක් ලබා දෙන්න. මොකද රවි ඇමතිතුමාට ඒකට උත්තර දෙන්න ඕන. මේක නෙවෙයි. මේ ටිකක් බබා පහක් දාන්න එපා. ඔබතුමා ටිකක් බබා පහක් දාන්න එපා. There are no mention of Ravi or his daughter in this. There are no mention of Ravi and his daughter in this letter. He said, මෙතුමා කිව්වා රවි please මෙතුමා කිව්වා රවි කරුණානායක මෙතුමායි එයාගේ දුවට ඉඩමක් මෙතුමා ලබා දුන්නා කියලා. එහෙම ලියුමක් නෙවෙයි මේක බොරුවක් කිව්වේ. ඕ රවිගේ Order please. Order please. මට මේ සභානායකතුමා පැහැදිලිව කිව්වා රවි කරුණානායක මෙතුමා දියණියටයි භාර්යාවටයි මේ නම කිව්වා. ඒ දෙන්න කෙනා මේකේ නෑ. එකම් බොරු ගානවා හැමදාම ඇවිල්ලා. හැමදාම ඇවිල්ලා මෙහෙම කර කියනවා. හොඳයි. බොරු කාර්යෝ. හොඳයි. දැන් මේක උඩකින් කිරියාල මැතිතුමා එයාගේ දරුවටයි භාර්යාවටයි ඉඩමක් දෙන්න කියලා මෙතුමා කිව්වා. හොඳයි. ඔලියුම. හොඳයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතන ඉතා පැහැදිලිව කිව්වේ ග්ලෝබල් ලොජිස්ටික් කියන සමාගමට මොකද කම්පැනි වලින් කම්පැනියට තමයි දෙන්නේ. ඒ කම්පැනි අයිතිකරුවන් බිරිඳ සහ දුව. කොයිට වඩා මොනවද ඕන? ඊට වඩා මොනවද ඕන? හොඳයි. කම්පැනි රෙජිස්ටර් එක අහලා බලන්න. කම්පැනි රෙජිස්ටර් එක අහලා බලන්න කාටද කියලා. හරිද? කම්පැනි රෙජිස්ටර් කියලා. හරිද? ගරු සුජීව Okay. My time, sir. My time. Order, please. Order. දාපි මේ ලියකියවිල්ල පස්සේ I was there for you. ගරු දුමවල් මැතිතුමා මේ ලියකියවිල්ල පිළිබඳවද? ඔව් මොකද මම ගරු සභා නියෝජ්‍ය කතානායකතුමනි මම මූලාසනයේ සිටි තමයි මහින්දානන්ද මන්ත්‍රීතුමාත් හඳුන්වන්නේ මන්ත්‍රී ඔබතුමා අහුම්කම් දෙන්න. මේ දෙදෙනාගේම කතා කළේ. ඒතර මේ දෙදෙනාම සමහර ලිපි ලේඛන හැන්සාට් ගත කරනවා කිව්වා. සමහර ලිපි ලේඛන ටේබල් කරනවා කිව්වා. ඒ නිසා මම මූලාසනයේ වශයෙන් මම කියන්නේ ඔබතුමා එහෙම චෝදනාවක් කරනවා නම් ඒක මූලාශ්‍රයටත් එක්කම බලපානවා. ඒ නිසා මම හැන්සාට් දෙපාර්තමේන්තුවකින් ඉල්ලා සිටිනවා ඔබතුමා හරහා හඳුනැති මන්ත්‍රීතුමා ඒ කියපු වෙලාවේ කියපු ඒ ලේඛනය හරියාකාර හැන්සාට් එක ලැබුණා නැද්ද කියලා හැන්සාට් එකෙන් කියන්නේ තෝ සභානායකතුමා දේශපාලන වශයෙන් දුසිගැන්ලා කියන කතාව නෙමෙයි. Order please. ඔබතුමා දේශපාලන වශයෙන් දුසිගැන්ලා. Order please. ඒක වැරදි. හොඳයි. ඒක වැරදි. මම හිතන්නේ ඒක වැරදි. Order. කිරියාල මැතිතුමා. මම පාර්ලිමේන්තුවේ මේ බොරුල් හරි ඒක තමයි please
මොන සර් ඒක තමයි මම ඔබතුමාට හැමදාම කිව්වේ මං කෝල් ලියුම Order, please. Order. හැමදාම ලියුම Okay. සුජීව සේරසිංහ මැතිතුමා ගරු සුජීව සේරසිංහ මැතිතුමා බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි පොඩ්ඩක් නිහඬ කරලා දෙන්න මගේ කතාව කරන්න Sir, can I have my time because my time right we'll do that yeah. my time Sir, නියෝජ්‍ය කතානායක මගේ වෙලාව දෙන්න මට order ගරු කිරියල් ඇමතුමා order සම්බන්ධයෙන් වහම පරීක්ෂණයක් කරන්න කියලා. ඔව්. order කවුද මේ කියන්නේ අනුර දිසානායක මහත්තයා අරු නියෝජ්‍ය කතානායකතුමනි සභානායකතුමා මුළුමනින්ම මේ සභාව නොමගාරිනවා. දැන් හන්සාඩ් එක විසින් හැන්සාඩ් එකට ලබා දෙන ලද ලිපියේ පිටපතක් අපි අතට ලබා දුන්නා. දැන් හැන්සාඩ් එක විසින් දැන් මේ පිටපත ලබා දුන්නා. නෑ පැහැදිලි ඒක මේ මොකද්ද කියන්නේ? මේ හැන්සාඩ් එකෙන් ගෙනත් දුන්න පිටපත. ඔවුන් සතුව තියෙන පිටපත. මේක තමයි තියෙන පිටපත. order කිරියල් මැතිතුමා order please order දිසානායක මැතිතුමා හරි මම ඔබතුමාගෙන් අහන්නේ ගරු order okay ගරු සුජීව සේරසිංහ මැතිතුමා I can't speak sir you better silence the house for me silence the house for me please order දැන් මේ සුජීව ඔබතුමා පටන් ගන්න පටන් ගන්න නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබෙන් ඉල්ලා හිටනවා ඔබතුමා ඉල්ලා හිටනවා මගේ වෙලාව දැන් ඉඳන් පටන් ගන්න කියලා මේ අවස්ථාවේ ඉඳන් බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා අනුර මන්තුමා මට පොඩ දෙන්න කතා ගන්න order දැන් සභාව පවත්වාගෙන යන්න පුළුවන්ද මේ විදිහට Can I have my time and my space also please sir ගරු සුජීව සේරසිංහ මැතිතුමා sir මේක sir ගරු ආවර නියෝගano අනුර කුමාර දිසානායක මැතිතුමා වාඩි වෙන්න කරුණාකරලා වාඩි වෙන්න ඉඳන් කෑ ගන්නවා order සියලු මන්ත්‍රී කරුණාකර ඉඳ ගන්න සියලු මන්ත්‍රීවරු තමයි මොනවද ඉඳ ගන්න අපරාධේ order මන්ත්‍රී ඉඳ ගන්න හොඳ සුජීව සේරසිංහ මැතිතුමා හරි බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අනුර දිසානායක මැතිතුමා ඉඳ ගන්න කරුණාකරලා ගුණවර්ධන මැතිතුමා කතා කරලා පස්සේ අනුර මන්තුමා පොඩ ඉඳ ගන්නකෝ වස්තුවේ දෙන්නකෝ සපෝට් එක thank you හරි පොඩ වාඩි වෙලා බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායක දැන් මගේ වෙලාව දැන් ඉඳන් පටන් ගන්න බොහොම ස්තුතියි විශේෂයෙන්ම අපේ මගේ මිත්‍රයා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කතා කරාට පස්සේ අවස්ථාවක් ලබා දෙන්න අපේ ශූරින් මැතිතුමා මගේ මිත්‍රයා අවස්ථාවක් ලබා දෙන්න දැන් ගොඩක් මට බාධා වුණ හින්දා විශේෂයෙන්ම අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ගැන කතා කරද්දී මම හිතන්නේ එතුමා විරුද්ධ පක්ෂ හොඳ කාර්යභාරයක් කරනවා හැබැයි එතුමා පොතකුත් පෙරලෙව්වා පොත මොනවා පෙරළුවත් එතුමාට අපි මතක් කරන්න ඕනේ එතුමාගේ පියාත් විශේෂයෙන්ම බොරුළුගොඩ වලව්වේ අපේ හාම් මහත්තයාත් අන්තිමට ඉවරුනේ UMP පක්ෂයෙන් කියන එක ඔබතුමාට මම මතක් කරන්න කැමතියි ඒ හින්දා කෙසේ වෙතත් ඔබතුමාගේ කාර්යභාරය ඔබතුමා හරියට කරනවා මන්ත්‍රීතුමනි ඔබතුමාට මතක් කරලා දෙන්න අපිට ආණ්ඩුව බාර දෙනකොට 2005 දී ඔබතුමාගේ ආණ්ඩුවේ හිටියා විශේෂයෙන්ම සමාජවාදී අදහස් දරන ඔබතුමා බන්දුල ගුණවර්ධන මැතිතුමා ඒ වගේ විමල් වීරවංශ මැතිතුමා අපේ වාසුදේව නානක්කාර මැතිතුමාලා මේ සියලු දෙනාම කට වහගෙන හොරකම් වෙද්දී අවුරුදු 10ක් ඔබතුමාලා නිශ්ශබ්දව හිටියා. අපි සන්තෝෂයි ඔබතුමාලා මේ හොරකම් ගැන කතා කරන එක. හැබැයි එක ඔබතුමාලා සාතිකයක් දෙනවා. මේ ආණ්ඩුවේ අපේ මහින්ද අමරවීර මැතිතුමාලා අපි කිව්වා වගේ කොහේ හරි ආණ්ඩුවේ කොහේ හරි තැනක හොරකමක් වෙනවා නම් ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒවා අපි හංගන්නේ නැහැ. ඒකට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අපිට ඒ අවස්ථාව ලැබලා දීලා තියෙනවා. අපිට නිදහස ලැබලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය මේ පක්ෂය තුල තියෙනවා. ආණ්ඩුවේ තියෙනවා. අපි පිළිගන්නවා.
යම් යම් ප්‍රශ්න ඇති අපි ආණ්ඩු පක්ෂ දෙකක් කටයුතු කරද්දී පරස්පර අදහස් එන්න පුළුවන් විවේචන එන්න පුළුවන් හැබැයි අපි මේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඡන්ද වලට නෙමෙයි රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට මතක් කරන්න කැමැති අපි කොමිෂන් සභා 9ක් ඇති කරා කොමිෂන් සභා නැත don't disturb me sir please I respect you don't disturb thank you sir you are my friend thank you sir thank you ඒ හින්දා ඔබතුමාට මතක් කරනවා කොමිෂන් සභා 9ක් ඇති කරලා sir පොඩා sir only sir don't disturb sir ගෞරව වාසුදේව ඇතුමා sir don't disturb sir please මම මේ බාධා කරන්නේ මේ ගරු ඇමතුමාට මං කියන්නේ අපේ අඩුපාඩු තියුණා අපි කටපියාගෙන හිටියා. දැන් තමුන්නාන්සේ මොකද්ද ඇලෝසියස් ආරක්ෂා කළේ කෝප් කමිටුව මුල්ලේ බොහොම ස්තුතියි ආගන්න අපි විශේෂයෙන්ම මන්ත්‍රීතුමනි ඔබතුමාට මතක් කරනවා ඔබතුමා ලැජ්ජා වෙන්න ඕනේ බිලියන ගාණක් ගන්න ඔබතුමා කටපියාගෙන හිටියා නම් එතර ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් වශයෙන් සමාජවාදය ගැන කතා කරපු මන්ත්‍රීවරයෙක් වශයෙන් දුප්පත් මිනිස්සු ගැන කතා කරපු මිනිසෙක් වශයෙන් ඇස්කම් වාගෙන හිටිය අවුරුදු ගාන තුල ඔබතුමාලා ඒ කරපු දේ සම්බන්ධයෙන් ඔබතුමා මං හිතන්නේ ලැජ්ජා වෙන්න ඕනේ මෙච්චර සමාජවාදී අගයන මන්ත්‍රීවරයෙක් වශයෙන් අපි කෝප් කමිටුවට ගිහිල්ලා නීතිය ක්‍රියාත්මක කරලා ඒ කමිටුවේ වාර්තාව නීතිපති ඉදිරිපත් කරලා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා එහෙම අපි වැඩ කරේ ඒ හින්දා මන්ත්‍රීතුමනි අපි නීතිය ක්‍රියාත්මක කරනවා අපි පැකිලෙන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක කරන රටේ ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි අපිට හම්බුන ආණ්ඩුව ගැන පුතුමාලා පොඩ්ඩක් හිතලා බලන්න 2005 දී මයික් සර් 2005 දී අපිට ලැබෙනකොට මේ ආණ්ඩුව අවුරුදු 10ක් ඔබතුමාලා ආණ්ඩු කරා 2005 ලැබෙනකොට අපනයන දළදාතික නිෂ්පාදනය 34යි අපිට ලැබෙනකොට ඒක 114 කරලා දුන්නේ ලෝකෙත් එක්ක ගත්තොත් ලෝක බෙල්ද පොලක එක්ක ගත්තොත් 0.4යි 0.9 තිබ්බ එක 0.4ට අඩු කරලා අපනයන දුන්නේ එහෙම රටේ නිෂ්පාදන නැත්තම් රටේ අපනයන නැත්තම් කොහොමද අපි ආණ්ඩු කරන්නේ කොහොමද ආදායම් ලබා ගන්නේ කරන්න බෑ ඒක තමයි මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ඔබතුමාට මතක් කරනවා 94 ණය ප්‍රමාණය බිලියන භාගයයි බිලියන 0.5යි 2005යි ණය ප්‍රමාණය බිලියන 2යි ඔබතුමාලා ආණ්ඩුව ගන්නකොට 2015 ආණ්ඩුව දෙනකොට ණය ප්‍රමාණය බිලියන 10යි ට්‍රිලියන 10යි ඒ හින්දා මන්ත්‍රීතුමනි අපිට හම්බුන ආණ්ඩුව බංකොලොත් රටක් අපිට ඔබතුමාලා බාර දුන්නේ ඒ විතරක් නෙමෙයි ඔබතුමාලාගේ විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි බැලුවොත් මේ නාස්තිකාර වියදම් සම්බන්ධයෙන් මෙතුමල්ලා කරපු වියදම් බැලුවොත් ග්‍රීක් බොන්ඩ් සඳහා බිලියන 8යි හම්බන්තොට වරායේ පාඩුව බිලියන 37යි පාඩුව පමණක් ඒ වගේම ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් සෙන්ටර් බිලියන 850යි මත්තල ගුවන්තොටුපොළ බිලියන 14යි අකුරේගොඩ ඩිෆෙන්ස් හෙඩ්ක්වාටර්ස් කොම්ප්ලෙක්ස් එකේ මිලියන 19800ට පාස් වුණේ අන්තිමට 69000කින් ඉවර වුණේ ඒක මේක විශේෂයෙන්ම ආකිටෙක්ට ගෙව්වා බිලියන 40න් 102ක් ඒකෙන් තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා ගෙදර හැදුවේ දැන් ගෙදර එතුමාගේ නෙවෙයි කියලා කියනවා මේවට පුළුවන් උත්තර දෙන්න පුළුවන් නම් ඒ විතරක් නෙවෙයි යූඩීගේ ස්පෝර්ට් කොම්ප්ලෙක්ස් එක අනුව සිදුවෙච්ච බිලියන 8යි ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා න්‍යාය සමාගමේ පාඩුව බිලියන 450යි මෙතන ඉන්න සියලු දෙනාම ඔක්කොම හොරුන්ට උදව් කරා හැම එක්කෙනාම හොරුන්ට උදව් කරා ඒ හින්දා කරු කතානායකතුමනි ඕඩර් මන්ත්‍රීවරුන් ස්වල්ප වෙලාවයි තියෙන්නේ කරුණාකර නිශ්ශබ්ද වන්න කතානායකතුමනි රටේ භාණ්ඩ බිල ගණන් කතා කරොත් ගරු කතානායකතුමනි සුදු වහල් 2014 දී රතු වහල් 90යි 2016 දී 76යි සුදු වහල් 78යි 2016 76යි නාඩු 87යි අද 83යි 2014ත් එක අපි සංසන්දනය කරන්නේ පාම් පිටි 98යි අද 88යි ග්‍රීන් ග්‍රෑම් 300යි අද 225යි සීනි 100යි අද 97යි ආගණ්ඩ ටින් මාළු 230යි අද 228යි ලක්ස්ප්‍රේ 380යි අද 325යි ඇංකර් 380යි අද 325යි අවුරුදු දෙකකට පස්සේ ෂූරින් ආගණ්ඩ උඹල කඩ 1793යි 1660යි අද ඒ වගේ තමයි පොල් ගෙඩියක් 47 අද 46යි කොත්තමල්ලි 437යි අද 327යි කාකුඩු 663යි 659යි අපි ගෑස් පෙට්‍රල් අඩු කරලා
130කින් අපි අඩු කරා මේ රටේ සාමාන්‍ය වියදම. ඒ හින්දා ගරු කතානායකතුමනි විශේෂයෙන් මේ ආණ්ඩුව ඉදිරි අනාගතය සඳහා අපි යටිතල පහසුකම් ටික හොරගම් කරන්නේ නැතුව අපි වරදක් තියෙනවා නම් අපේ වරදක් තියෙනවා අපි අනිවාර්ය නීතිය ක්‍රියාත්මක කරනවා. ඔබතුමාලා මොනවද කරේ? බිලියන ගාණක් ගැහුවා. බිලියන 250යි පාඩුව ඔබතුමාලා අවුරුදු 10 තුල අලාභය පමණක් මොනවද කරේ? දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා හිටියා. ඔය කෑ ගන්න කට්ටිය හිටියා. දැන් බලන්න ඔබතුමාලාගේ විශේෂයෙන්ම දැන් මේකේ අපේ අසමගිය ගැන කතා කරනවා. බැසිල් රාජපක්ෂට දිනේෂ් ගුණවර්ධන කැමති නැහැ. ගෝඨාභය රාජපක්ෂට තව පිරිසක් කැමති නැහැ. විමල් වීරවංශ බැසිල් රාජපක්ෂට කැමති නැහැ. හොර නඩේ ගැන කතා කරනවා. නීතිය ක්‍රියාත්මක කරනවා. අපිට LOC සුත් එකයි රාජපක්ෂත් එකයි අපිට කෝකත් එකයි. ඒ හින්දා ආගන්න අපිට LOC සුත් එකයි අර්ජුන් මහින්දත් එකයි රාජපක්ෂත් එකයි ඔබතුමලත් එකයි. ඒ හින්දා අපිට වහගන්න දේවල් නැහැ. කළු තිත් නැහැ අපිට මඩ ගන්න බෑ. ඒ හින්දා අහගන්න හොඳට. අපි රටේ නීතිය ක්‍රියාත්මක කරනවා. කවුරුත් රකින්නෙත් නැහැ. කවුරුත් වඩන්නෙත් නැහැ ඔබතුමාලා වගේ. හැබැයි එකක් කියන්නම්. ඔබතුමාලා අවුරුදු 10ක් රාජපක්ෂ ළඟ ඉන්නකොට දනිස් ටික පොල් කටු අය ගැහෙනවා. අද කෑ ගැහුවට නාම රාජපක්ෂ නේකට නැගිටිනවා. රාජපක්ෂ කෙනෙක් දැක්කාම දනිස් ටික වෙවුලනවා හිටපු පිරිසගේ. සර් කියනවා බාර් කියනවා නෝන්ලාට වඳිනවා. එහෙම කතා කරපු පිරිසක් තමයි අද මේ යාපාල ආණ්ඩුව ගැන කතා කරන්නේ. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට ඔය නිවටකම් නැහැ. ජනාධිපතිතුමාට විරුද්ධව අපිට මොනවාරි කියන්න ඕන නම් එතුමාට කියන්න පුළුවන් අපිට ඒ ශක්තිය තියෙනවා. අගමැතිතුමාට අපිට විරුද්ධව මොනවාරි කියන්න පුළුවන් අපිට ඒ ශක්තිය තියෙනවා. අපිට කෙලින් කොන්දක් තියෙනවා. අපි කොන්ද තියාගෙන වැඩ කරා. මේ වගේ නිකන් කොන්ද කඩපු වගේ වැඩ කරේ නෑ. ඒ හින්දා පුළුවන් නම් දෙන්න සෙට් එක දෙන්න එක්කෙනෙක් නැගිටින්න මට කතා කරන්න එක්කෙනෙක් ගැන. පුළුවන් නම් එක්කෙනෙක් නැගිටින්න එක්කෙනෙක්. හරි බන්දුලු ගුණවර්ධන ශූරීන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම ගැහුවා තමන්ගේ ඉස්කෝලේ ටිකේ. නම ගැහුවා මොකද මට මගේ අයියට හමු වුණා ප්ලේන් එකේ. අයියා ඇහුවා මොකද බන්දුල ඔබතුමා නම ගැහුවේ රාජපක්ෂලා කියලා. නම ගැහුවේ නැත්තම් මේකේ මොනවත් කරගන්න බෑ ડોක්ටර් කියලා අපි අයියට කිව්වා. එහෙමයි මෙතුමා වැඩ කරේ. මෙතුමා වගේ ડોක්ටර් ඒ ආණ්ඩුවේ වැඩක් කරගන්න ඕන නම් රාජපක්ෂගේ නමට වඳින්න ඕනේ. රාජපක්ෂගේ නම කියන්න ඕනේ. එහෙමයි එතුමා උත්තර දුන්නේ එදා. ඒ හින්දා විශේෂයෙන්ම 2500ට කන්න පුළුවන් කියලා කිව්වා. 2500ට කන්න පුළුවන් කම මොකද්ද කරේ? UMP එකෙන් එහාට පැන්නා. මගේ නම කියලා තියෙන බොරු ප්‍රකාශය හෙල්සාඩ් එකෙන් ඉවත් කරන්න. මුණාවා. හරි ඒ හින්දා නියෝජ්‍ය කතානායකතුමනි බන්දුරු ගුණවර්ධන මහත්තයා මෙහෙන් එහාට පයින්නවා මෙහාට පයින්නවා හෙට උදේ වෙනකොට කොහාට පණීද කියලා හිතා ගන්න බෑ. ඒ හින්දා පණින සතුන්ගේ ස්වභාවය එන්න පුළුවන් වැඩි යාට මෙහාට පයින්න එපා. ඒ හින්දා විශේෂයෙන්ම ඔබ වගේ පෙනුමැති ඇමතිවරයෙක්ට අපි කියන්නේ മന്ത്രിවරයෙක්ට කියන්නේ. ඒ හින්දා ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් මගේ ගුරුතුමා මට පළවෙනි අකුරු ඉගෙනුවේ මෙතුමා දේශපාලනේ. මෙතුමායි මං ගිහිල්ලා අහගත්තේ කොහොමද දේශපාලනය කරන්න කියලා. මෙතුමා මොකද්ද කරේ? රාජපක්ෂ මහත්තයාගේ නැට්ට පිටිපස්ස ගියා තමන්ගේ ආත්මය පාවා දුන්නා. එහෙම മന്ത്രിවරයෙක්. අපි අගය කරපු മന്ത്രിවරයෙක්. අපි අගය කරපු ගුරුවරයෙක්. හැබැයි එහෙමයි මෙතුමා ඉවර වුණේ. රාජපක්ෂ ලඟ වුණා මිතුරු කරන්නේ. ඒ ඉඳ හොඳට හිතේ තියාගන්න. වෙන්න ඔබතුමාලට ඒකයි අපි රාජපක්ෂට ගැව්වේ බය නැතුව. ඒ කාලෙත් ගැව්වා අදත් ගන්නවා. ඒ හින්දා ආත්මකරුත්වයක් තියාගෙන වැඩ කරන්න ගරු මන්ත්‍රීතුමනි වැරදි නම් වැරදි කියන්න. LOCS වැරදි නම් අපි වැරදි කියනවා. අර්ජුන් මහින්ද වැරදි නම් අපි වැරදි කියනවා. රනිල් වික්‍රම වැරදි නම් වැරදි කියනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වැරදි නම් අපි වැරදි කියනවා. අපිට එහෙම කොන්දක් තියෙනවා වැඩ කරන්න. එහෙම පැත්ත ඉන්නේ. ඒ හින්දා කියන්නේ රාජපක්ෂලට පිරිවරට බෝල බාලකම් කරලා ඇඟේ වාපු බලු මේ හොඳ ගෝලයෙක් නම් මෙහෙම බොරු කියන්නේ මොනවද කරේ මෙතුමාට පස්ස තමයි මම බන්ධනාගාරයේ බාරගත්තේ. බන්ධනාගාරයේ මුතුම මොනවද කරේ කියලා මෙතුමෙන් ආන්න. ඒ හින්දා කරු නියෝජ්‍ය කතානායකතුමනි අපි යහපාලනය ඇති කරා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරා ලෝකේ අපිට ඒ අවශ්‍ය අපිට ගෞරවය අපි ලබා ගත්තා. එහෙමත් තමයි ඒ යහපාලන අපි අත්තිවාරම උඩ මේ රටේ ඉදිරි සංවර්ධනය කරනවා. මොනවා කිව්වත් අපි මේ රටේ ඉදිරි අනාගතයෙන් වැඩ කරනවා. අපි වෙනුවෙන් නෙවෙයි. අපේ සාක්කුව තර කරගන්න නෙමෙයි. අපේ න්‍යායුන්ගේ සාක්කුව තර කරගන්න නෙමෙයි. අපේ සහෝදරයන්ගේ සාක්කුව තර කරගන්න නෙමෙයි. පුළුවන් නම් කියනවා පුළුවන් එකක් කියනවා අපිට විරුද්ධව. පුළුවන් එකක් කියනවා. LOCS ගැටඩක් නැහැ. පුළුවන් එකක් කියනවා. නැගිටින්න පුළුවන් නම් නැගිටින්න පුළුවන්. පුළුවන් නම් නැගිටින්න.
නැගිටින්න එක දෙන්න. ඒ ඉඳ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉදිරි අනාගතය වෙනුවෙන් අපි හම්බන්තොට වරාය මත්තල ගුවන්තොට අපිට කාටවත් දෙන්න ඕනේ නැහැ. මෙතුමාලා හරියට ඉදිරි කරා නම් වරායක් නැව් වෙන වරායක් ඉදිරි කරා නම් අපිට කාටවත් දෙන්න ඕනේ නැහැ. මොකද්ද කරේ? මිලියන 1000යි පාඩුව හම්බන්තොට වරායේ මොනවද කරේ? රස දෙනවා කිව්වා 300කට රස දුන්නා. චමල් රාජපක්ෂ මහත්තයා හිටියනම් බැන්න මල්ලටයි අයියලටයි පුතාලටයි. හිටියනම් කියයි මොකද කියලා. රෝහිතා බෙගුණ මැතිතුමා දන්නවා. අපිට කිව්වා කාලය අවසන් පාඩුවක් ලබන්න කියලා. එතුමන්ලා පීඩාවේ කාලේ හිටියේ. සියලු දෙනා හිටියේ පීඩාවේ. අමාරුවෙන් හිටියේ. ඒ හින්දා තමයි ගරු කතානායකතුමනි මේ රට අපි අරන් යන්න ඉස්සරහට හම්බන්තොට වරාය හදලා තියෙන අපිට විසික් කරන්න බෑ. ඒ හින්දා ඒ වරාය ප්‍රොජෙක්ට් ගන්න පුළුවන් චීනය අපිට සහයෝගය ලැබලා දුන්නොත් අපිට ඒ අනුර කුමාර සානායක මහත්තයා කිව්වා ඒ නැව් ටික ගේන්න පුළුවන්. අපිට ගේන්න බෑ බලෙන්. නැව් ගේන්න අපි උත්සාහ කරා. හැබැයි ගේන්න බැරි වුණා. ඒ හින්දා ඒ අපි ඒ සංයෝගය ඇති කරලා හම්බන්තොට දියුණු කරලා අක්කර 15000ක ඔබතුමා කිව්වා සීනි ඒ වගේම සිමෙන්ති මේවා එන්නේ කියලා. මේවා එන්නේ වරායට විතරයි ගරු මන්ත්‍රීතුමනි. අක්කර 15000 අපි කර්මාන්ත ඇති කරනවා. මෙරට ඉදිරි අනාගතය වෙනුවෙන් අපි ඒවා සාකච්ඡා කරමින් පවතිනවා. රට දියුණු කරනවා. බිලියන 11යි අපි අපනයන තියෙන්නේ බිලියන 35 කරනවා බලන්න අවුරුදු දෙකක් දෙන්න. බිලියන 35ට අරන් යනවා අපි අපේ ආර්ථිකය නිෂ්පාදන වැඩි කරනවා. රටේ ආදායම වැඩි කරනවා. ඒ අනුව තමයි අපි දුප්පතාගේ සාක්ෂියෙන් අරගෙන අනිත් දුප්පතාට දෙන්නේ නැහැ. අපි රටේ ධනය වැඩි කරලා නිෂ්පාදන වැඩි කරලා ආදායම් වැඩි කරලා යහපාලන රජයක් අවුරුදු 10ක් කරලායි පස්ස බලන කිමින් මගේ වචන සභාව අවසන් කරා. බොහොම ස්තුතියි. Honorable Sumantiran ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා. ඔව්. ගරු මන්ත්‍රීතුමා අපාසාත්මක ලෙස බොරු හැන්සාඩ් වාර්තාවට තියෙනම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න. මෙයා පර්ෆෙක්චුවල් ටෙසරීස් එකේ සල්ලි අරගෙන ඒ සල්ලි වලට Thank you, Deputy Speaker, for giving me the opportunity to speak at the concluding stages of the committee stage debates. One hears the word hora, horu continuously in the chamber. There, I can hear it again. Being traded from one side to the other fairly liberally. I will address that issue in a moment, but let me begin with something that I want to mention to this House in my capacity as a chair of the Committee on Public Finance. During the course of the budget debates, our committee was supposed to tender to Parliament 2 reports. We presented 1 report. And in that report, we raised a very serious issue that the estimates that were placed on our table on the day the budget was presented contains figures that are not accurate. Figures that the officials themselves knew to be not accurate. Because during the course of the committee deliberations, they admitted so and gave us another set of figures, stating that it was on the second set of figures that the minister actually made his budget presentation. In that report, we recommended that the figures of 12th November, which were said to be the actual figures, be distributed to all members, at least during the committee stage, and I regret that has not been done. We are all looking at estimates in those red books, which Ministry of Finance officials themselves have told us are not accurate. The second report we were supposed to present to this House was our comments on whether the government estimates actually reflect the government policy, whether money is well laid out in accordance with government policy. And we have tried to ascertain the government policy, and that is not easily forthcoming, because as in the last year, this year too, the Prime Minister made a statement prior to the budget, and then the Minister of Finance made his budget speech. And one is still left wondering which is the government policy. We have sought this information. We have asked officials and the ministers, the Prime Minister included,
to provide to the committee a proper statement of government policy so that we can examine the estimates and comment on them for the House as to whether money has been well laid out in accordance with government policy. Unfortunately, we have not been able to do this during the course of the debate, but we will strive our best to do it early next year. With regard to corruption, it's very interesting that from the time I entered this House in 2010, allegations are made against the government, sometimes particular ministers. Certain words are used for certain ministers, and one is supposed to then deduce what that means. And today too, we heard different words being used for different ministers. Now, in the last parliament, we saw that. And now some of that is coming out. I like to say, I'm not saying this in any patronizing way, but I like to say that those words are being used because there is knowledge in the country as to what the ministers are up to. A lot of the corruption that the ministers are involved in is no secret in this country. And that is why those words are used. A government that is just 2 years in office will do well to take heed of this and correct your ways. It's no use defending the government by asking the opposition, what did you do when you were in government? That is not the answer. Constantly, when this side was there also, the same thing was done. And it's being repeated. And what is most strange is that some who were ministers in the last government continue to be ministers in this government too. And those are the ministers who remain quiet when these allegations are traded, because they are always at the receiving end of the allegations. Even as soon as the government changed, we started hearing stories. We started hearing, and I'm going to use some words now which might ring bells. We started hearing about the Aricanet transactions of a minister who was in the previous government too and continues in this government. There are so many words that are being used. I won't go through the whole list. But I think this is a government that we also helped come into office. And I think we also have some right to expect better performance by this government. It is well known, and it is conceded even by the joint opposition, as they call themselves, that the president and the prime minister who head this government both are well above any of these allegations. I have not heard any allegations being leveled against either of them personally. But that is not enough. That is not good enough. The two leaders must ensure that they are ministers, leave alone the public officials, but their ministers are also above reproach. Sadly, that doesn't seem to be the case. If this continues, this government will not last. You must understand that the former government, who now shout hoarse, also came down because of corruption, mostly because of corruption. And it is unfortunate that many of you don't seem to learn those lessons, but are still continuing in those very ways. I'll cite one thing with regard to an allegation I made a few days ago in this House with regard to the 65,000 houses. On that day, I asked the minister concerned to deny, if possible,
that one Ravi Vettasinghe is a local agent of ArcelorMittal. I asked him to deny, if possible, that it was Ravi Vettasinghe who was the local agent. He did not deny it. Now, I take it, therefore, that it is Ravi Vettasinghe who is a local agent of ArcelorMittal. This is a notorious figure in this country. He figures in the book called Thatcher's Fortunes, The Life and Times of Mark Thatcher. In 2002, I'm glad Honorable Ruwan Wijewardena is here. In 2002, he got into a brawl outside a nightclub when you were present. And it is reported how this happened and what kind of person this is. He is known to contribute towards political campaigns in millions. Was a local agent for a British bus consortium comprising 3 bus companies, Ibis, Transbus and Mayflower. In 1993, Mr. Ravi Vettasinghe bought the government-owned Verahera bus factory, I mentioned this last time, for rupees 25 million, but ran into problems and eventually left the country, forcing the government to pay rupees 460 million in salaries for the workers. Now, this is the man who is a local agent of ArcelorMittal who wants to build those steel prefabricated houses. While he was away, he had reportedly contributed, now this will hit both sides, contributed rupees 7 million to the PA during an election campaign, while also contributing towards the UNP election campaigns. So here's a man, no, that amount is not given. He is a man who funds both sides. Now, yesterday was the International Anti-Corruption Day, and His Excellency the President, while making a speech, responsibly stated publicly that even today, more than 50% of the tenders that are granted by his own government is riddled with fraud. Your own president said that publicly. I was in the same forum, I told him it's not 50%, it's more than 90%. And he did not dispute me. He did not dispute me. So, why is this happening? I think if you have come together as national government to take the country forward, to make a new beginning for this country, you have to rid yourselves of corruption. Without that, this country will not go forward. The Honorable Minister of Finance is listening attentively. I'm happy. I hope you will take all the necessary steps and that it will not be necessary hereafter for anyone to be shouting at your colleagues and yourself, calling you all Horu. There is one more thing. This morning when we convened as the Constitutional Assembly, Honorable Rauf Hakim, leader of the Sri Lanka Muslim Congress, referred to xenophobia that is enveloping this country. And this is a very serious issue. And on the last day of this year, as we sit, I want to make certain mention of some of the trends that are happening. All of us know what's happening and are either unwilling or unable to arrest this particular trend. Honorable Dinesh Gunawardena mentioned a resolution that was passed, allegedly passed by the Northern Provincial Council. Honorable Minister of Justice mentioned this a few days ago in this House, and I want to correct both of them. There was no resolution passed by the Northern Provincial Council saying that no Buddhist temples can be built in the Northern Province. That is false and malicious. The only resolution they have passed is to say that no unauthorized structures of any religious institution, be it Buddhist,
Hindu, Muslim, or Christian should be built. That is all that the resolution says, and I think you need to be careful before you make such inflammatory remarks in this House. You must ensure. Well, Chairman, the Honourable Deputy Speaker, it was in the banner headlines in almost all the newspapers in this country and telecast in all the televisions. But there was no single denial either by the Chief Minister or any member of the Northern Provincial Council. Then am I responsible, law? Are they responsible for if it is a false? I think what the Chief Minister has said, which is in the papers today, is he has referred to the Honourable Minister of Justice as a good friend, as somebody who knows him, and he has said he could have called and asked me. You see, if we are to, the media, you know what the media does in this country. You know what the media, how involved the media also is in fanning these flames. So one needs to be careful. No, what I am saying is the media, the media constantly does it. If we are to make disclaimers and denials, every day we will be issuing denials, right? So all that I am saying is that please ensure before you anyway, now I have clarified, take my word for it, I have clarified, right? So please don't make these inflammatory remarks again. No, we are fully in agreement. We belong to the same party, right? We are in agreement, and I defend that resolution that was passed by the Northern Provincial Council. I don't think any part of the country, any unauthorized structures should be put up, whether it is Buddhist, Christian, Hindu, or Muslim. Everybody must comply with the law, and well, that is so. So you can, no, I'm talking about structures. Yeah. I'm not saying you can't worship. No, you mustn't. You try to do this morning also. So I'm talking about the construction of temples and places of worship. Now with regard to Buddhism also, one has to be very careful that you don't misrepresent to the country what we say. We respect Buddhism. We think the majority of this country who are Buddhists must have their due place in the country. We don't dispute that. And as we strive to draw up a new constitution, this issue of foremost place to Buddhism has again hit the headlines. One needs to be very, very careful, unless, of course, you deliberately want to cause mischief and mayhem in the country. One must be restrained in what you say. And we are striving to do that, and that is why we continuously keep saying we have no objection to some important special place be given to Buddhism. I'm prepared to say that even despite the fact that all of my constituency are not Buddhists. We will do that. So there is, but equality before the law of all the people of this country is also a principle I think all of us agree with. And that also must be ensured. Special place for certain historic, certain other reasons does not mean and cannot mean that others come second. All citizens of this country are equal. And that must be very clearly understood and laid out. So as we strive to do this, allay the fears of the majority, but at the same time, the people who are small in numbers in this country must also be assured that although their numbers are little, that they do have a place, that they are not second-class citizens. That must be assured. Now, please don't disturb me. So therefore,
in this The 4 minutes. difficult journey, 4 minutes. thank you. In this difficult journey that we have undertaken to draft a new constitution, we must act together. The fact that all parties represented in parliament constitute the Constitutional Assembly and are represented in the steering committee is a good thing. This is a historic feat. The fact that the steering committee has met more than 40 times, I think 46 times or something like that, and been able to deliberate matters itself is a very positive thing. So we need to be careful as we go forward that we don't lose this opportunity. I am told that when we talk about the new constitution, various persons are getting worried about a referendum. Now, we have very clearly said, and I want to repeat what my leader has said in this House and in the Constitutional Assembly. We want a new constitution that all the people of this country approve of. And that definitely must include or should include the majority people of this country. A constitution will not stay as the constitution of the country if the majority of the people don't accept it. So we are not trying to do something that the majority of people of this country do not want. But at the same time, we have the confidence that the majority people of this country are also reasonable people, are also people who will adhere to basic human values of equality, of equal citizenship. And that message must be taken to the majority people of this country. I'm rather disappointed that members who represent the majority community are fearful about going to their people and telling them this is the right thing to do. If they fear and they keep saying, we will lose a referendum, you will lose a referendum, I'm concluding, you will lose a referendum only because of corruption and nothing else, not because of the contents in the Constitution. So put your house right with regard to even perceptions of corruption. Be transparent, go before the people, convince your people that you are in fact involved in good governance. Tell your people that this is the right thing for us to do if we are to go into the future with all the smaller people who are smaller in numbers also agreeing that this is our country, we are no longer second class, we have equal stake, and together to forge the unity of this country that is necessary. So my final words as I wind down is, let's see a prosperous and a new era for Sri Lanka in 2017 with a basic social contract, which is a constitution, ensuring that as we go forward. Thank you. ගරු මුදල් ඇමතුමා කවි කාර්යමතුමා පිට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2017 අයවැය කාරක සභා අවස්ථාවේදී අමාත්‍යංශ 51ක් සහ විශේෂ වියදම් ඒකක 22ක් පිළිබඳව පැවති විවාදයේ ගරු අමාත්‍යවරුන් හා ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දැක්වීම පිළිබඳ අගය කොට සලකමි. කාරක සභාව විවාදයේ ගරු මන්ත්‍රීවරුන් පොදුවේ අවධානය යොමු කළ කරුණු කිහිපයක් පිළිබඳව අදහස් දැක්වීමට මා කැමැත්තෙමි. නමුත් ඊට පෙර මම අයවැය සම්බන්ධයෙන් කියන එක මම කතා කරලා ඒ මන්ත්‍රීවරුන්ට උත්තර දෙන්නම්. අයවැය තුලින් යෝජනා වූ බදු සංශෝධන සම්බන්ධයෙන් අදාළ විවිධ පාර්ශ්වයන් සමග පැවති සාකච්ඡා සම්මන්ත්‍රණවලදී කරනු ලැබූ ඉල්ලීම් සලකා බලා පහත සඳහන් වැඩි මනාත් සංශෝධනය සිදු කිරීමට යෝජනා කරමි. ඒකක භාර අරමුදල් සහ අන්‍යෝන්‍ය අරමුදල් ආදායම් බද්ධයෙන් නිදහස් වේ. ඒක දරන්නේ කෝපරේට් යුනිට් හෝල්ඩර්ස්. සමාගමක් වන විට අරමුදල් වන ආයෝජනය උපයන ආදායම 28ක් අනුප්‍රමාණය ආදායම් බද්ධට යටත් වේ.
එසේ වුවද අරමුදල් කොටස් වෙළඳපොළ තුළ ආයෝජනයෙන් ලැබෙන ලාභ සහ ආදෑම් වලින් ගෙවන ලාභාංශ ආදෑම් බද්ධ යටත් නොවේ. බැංකු පොලි ආදෑම් මත අයවන රඳවා ගැනීම බද්ධ සමග ආදෑම් බද්ධ සඳහා හිලව් කිරීමට ඉඩ නොදේ. ආර්ථික ඩිජිටලකරණය සඳහා වෙන් කළ රුපියල් බිලියන් 15ක් නැතහොත් මිලියන් 15,000ක් ප්‍රතිපාදන තුළින් ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතන මෙහෙයුම් වියදම් ආවරණය වේ. සේවා අංශය අපනයන දිරිගැන්වීම සඳහා සේවා අපනයන ප්ලීස් මේ අවස්ථාවේ ගරු කතානායකතුමා මුණුසුන ගන්නවා. ස්තුතියි කතානායකතුමනි අගය කරනවා ඔබතුමා මේ අවස්ථාන මොහොතේ පැමිණීම සම්බන්ධයෙන් සේවා අංශය අපනයන දිරිගැනීම සඳහා සේවා අපනයන තුළින් උපයන ලාභ සහ ආදායම් මත 50%ක් බදු සහනයක් ලබා දෙයි. දැනට 12%ක් ආදායම් බදු ප්‍රමාණය අදාළ වන නැව් මෙහෙයුම්න්ගේ නියෝජිතින් සහ භාණ්ඩ මෙහෙයුම්කරුවන් සඳහා 14%ක් ආදායම් බදු ප්‍රමාණය අදාළ වේ. මෝටර් රථ සහ වෑන් සඳහා යෝජනා කරන ලද 50-50 වූ ණය සහ තක්සේරු වටිනාකම් අතර අනුපාතය loan to value ratio සංචාරක ප්‍රවාහන සේවා සපයන සීමා සහිත සමාගම් සඳහා අදාළ වනුයේ 70-30 අනුපාත වේ. වාණිජ වාහන සඳහා 90-10 අනුපාතය ට්‍රැක්ටර් සඳහාද අදාළ වේ. තවද ලියාපදිංචි කරන ලද සහ ශ්‍රී ලංකාව තුළ වසරක නොඅඩු කාලයක් පාවිච්චි කළ මෝටර් කාර් සහ ත්‍රීවිල සඳහා මෙම අනුපාත 70-30 ලෙස වාණිජ වාහන සඳහා 90-10 ලෙස සංශෝධන කෙරේ. අන්තර්ජාතික ක්‍රීඩා සහ අන්තර්ජාතික වශයෙන් පිළිගත් විනෝදාංශ සපයන සේවා විනෝද බද්ධෙන් සහ ජාතිය ගොඩනැගීමේ බද්ධෙන් නිදහස් කෙරේ. රජයට අයත් සියලුම වාණිජ සංස්ථා නියාමන ආයතන මත ආර්ථික සේවා ගාස්තු අය කිරීමට කටයුතු කෙරේ. තවද මෙම අයවැය තුළින් යෝජනා කළ බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම පහත සඳහන් සිදුවේ. ජාතිය ගොඩනැගීමේ බදු පනත අදාළ සංශෝධන NBT ආර්ථික සේවා ගාස්තු ESC පනතට අදාළ සංශෝධන 3 වාර්ෂික ගිනි අවි බලපත්‍ර සඳහා දඩ පැනවීමේ සංශෝධන කාබන් බද්ධ 5 මූල්‍ය ගනුදෙනු බද්ධ FTL මේ සම්බන්ධයෙන් කියනකොට මතක තියාගන්න අවශ්‍යයි මෙතන නොඑක් විදියට වැරදි ප්‍රකාශ කළ තිබ්බා මේක කිසිසේත්ම තඹ සතයක් පාරිභෝගිකයට යන්නේ නැත මේක බැංකුවේ සහ මූල්‍ය ආයතන තමයි මේ මුදල් ඒ තියෙන බද්ධ දරා ගන්න වෙන්නේ මේ නිසා කිසිවිට මේක සම්පූර්ණ විකෘති කළා ජනතාවට පෙන්වලා තිබ්බා 6 අන්තර්ජාල සේවා සහ විදුලි සංදේශ සේවා ගාස්තු TL 25 දක්වා ඉහළ නැන්වීම SIM කාඩ් පතක් ක්‍රියාත්මක කිරීමේ ගාස්තුව වාර්ෂික වර්ණාවලි බලපත්‍ර ගාස්තු සංශෝධනය සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී වාහන ගෙවීමේ ක්‍රමවේදයේ සංශෝධනය වාහන හිමිකම් පෑම බද්ධ 2016 ජනවාරි මාසයේ පළවෙනි සිට ක්‍රියාත්මක වේ ගෙවීමේ ක්‍රමවේද 2017 ජනවාරි මාසයේ දින සිට සංශෝධන කෙරේ 11 මාර්ග නීති උල්ලංඝනය කිරීම සඳහා දඩ මුදල් සංශෝධනය 12 සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුව 13 ටෙලිනාට්‍ය චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් බදු සංශෝධනය 14 උසාවි ගාස්තු නඩුගනු කිරීමේ ගාස්තුව 15 ස්වැට් ක්‍රමය අත්විටීම මොකද්ද මන්තුමා නෑ ඒකේ වචන වෙනස් කිරීම විතරයි වෙනින් අගේ වෙනස් කළා නැහැ 16 මෝටර් රථ ඒ කියන්නේ ඒක සංශෝධනයට ලක් කරන්න තියෙන නිසා ඒක මතක් කිරීමක් තිබෙන්නේ. ස්වැට් ක්‍රමය අත්විඳීම මෝටර් රථ සඳහා යෝජිත ආරක්ෂා ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම ස්වැට් සම්බන්ධයෙන් මට අගමැතිතුමා දැනුවත් කරා මේකේ යම් විදියෙන් බාධාවක් ඇති වෙනවා නම් ජනවාරි මාසේ පළවෙනිදා මේක අපි ඉල්ලනවා අප්‍රේල් මාසේ පළවෙනිදා වෙන දක්වා වැඩි කිරීම මොකද ඒකේ අපනයන කරුවන්ට කිසිසේත්ම හානියක් නොවන විදියකට අප දැන් නව තාක්ෂණය යොමු වෙලා තියෙන රෙමිස් එක තුලින් ඒ රෙමිස් එකේ ඩිරෙක්ට් ඉන්පුට් ටැක්ස් එක යනවා ඒකේ අවුට්පුට් එක එන නිසා අපි පිළිගන්නවා මේක වෙනවයි කියලා. නමුත් බාධාවක් වුණොත් අපි අප්‍රේල් මාසේ පළවෙනිදා වෙනකන් කල් ඉල්ලනවා කියන එකත් මම මෙතන දැම්මම කියන්න කැමතියි. මෝටර් රථ සඳහා යෝජිත ආරක්ෂා ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම 17 නැව් නැගීමේ ගුවන් ගතවීම ගාස්තු එම්බාකේෂන් ලෙවි සංශෝධනය 18 දේශීය ආදායම් බදු පනතට අදාළ සංශෝධන
මේ ඔක්කොම 2017 ජනවාරි මාසේ 2017 ජනවාරි මාසේ පළවෙනිදා සහ දේශීය ආදායම් බදු පනත අදාළ සංශෝධන 2017 අප්‍රේල් මාසේ පළවෙනි දිනට මේ වෙනවා. ආයෝජන දිරිගැන්වීම් සඳහා නිර්දේශ බදු සහන ඇතුළත් ලේඛනය මේ සමග සභාගත කිරීම සඳහා ඉදිරිපත් කෙරෙමි. Honourable Speaker, I would appreciate if with the indulgence of you to ensure that this is tabled and it's printed in full in the Hansard. The ones that have been mentioned, investments incentive, the simplification of tax systems, setting up of headquarters international agencies, investment incentives, lagging regions, high impact investments, Invest Lanka and landmark investments, incentives for exporters, solid waste management and the sugar industry, reduce the time bar period of peer assessment, restructuring of capital allowance. All of this is what is being given to the incentivization of exports out of Sri Lanka. Honourable Dinesh Gunawardena did mention that the attempt is to give only the top end of the structure of business in this country. He only falsifies a true statement when we have ඉතාමත් වගකීමකින් කියනවා ලක්ෂයකට අඩු පුද්ගලයෙක්ට තම සතයක් මේ අයවැය තුලින් වැඩි වෙලා නැත. ඉතින් ඒක ඉහළ තලයේ නම් එහෙනම් යම් ප්‍රශ්නයක් තිබෙනවා. අපි බදු ගහලා තියෙන්නේ බදු ගෙවන්නන්ට විතරයි. මෙතෙක් දුර ගෙවලා නැති අයට විතරයි. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ දිරිගැන්වීම් දීලා තියෙන්නේ ඔබේ පාලන කාලාන්තරය තුළ 123ක් අපනයන කිරීම දලදේශ නිෂ්පාදන තිබ්බක 113කට අඩු වුණා. මේ අපනයන මොනවද වුනේ? තමාගේ දේශ නිෂ්පාදනය ආරක්ෂා කරනවා කියලා කියපු ආණ්ඩුවක් තියෙන දේශ නිෂ්පාදන නැත්තර නැති කරලා ආනයන කරන ස්වරූපයකට වෙනස් කරා. මේක තමයි තිබ්බ වෙනස. ඒ නැති වුණ එක තමයි නැවත අපේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අපේ අගමැති රනිල් වික්‍රමසිංහත් අපේ ආණ්ඩුවත් අපි කරන්නේ වැටලා තියෙන අය අපනයන නැවත පන්නක් ගන්න. ඒකට තමයි අපි මේ වගේ ඉන්සෙන්ටිව්ස් දීලා තිබෙන්නේ. ඉතින් වැරදි ප්‍රකාශ කිරීම තුලින් ඔබතුමාලා පෙනෙනවා නම් මං හිතන විදියට ඒක නොමග යන ප්‍රකාශයක් විතරයි. If your bark was as much as your bite, then I guess we can basically afford to go forward because the noise that you made and the substance that came out was not in equal substance, not in equal proportion. ඉතින් මේ නිසා මට කියන්න පුළුවන් වන්නේ අප මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි ගරු බිමල් රත්නායක මන්තුමා විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් ඩෙස් බංකු සහ පුටු හිඟයක් පවතින බවට කරුණා ඉදිරිපත් කළ අතර 2016 වර්ෂයේදී පාසල් සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම මෙන් ඩෙස් බංකු සහ පුටු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර 2017 වර්ෂයේ මෙම කාර්ය සඳහා බිලියන් 9ක් ප්‍රතිපාදන අයවැය ස්තමේන්තු මගින් අධ්‍යාපන අමාත්‍යාංශ වෙන් කර ඇත. ප්‍රසන්න රණතුංග මන්තුමා අදහස් දක්වමින් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා වැඩපිළිවෙලක් නොමැති බව සඳහන් කරන ලදී. අකණ්ඩ ගුරු පුහුණුවක් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා 2016 වර්ෂයේදී මෙන් 2017 වර්ෂයේදී අවශ්‍ය ප්‍රතිපාදන සලසා දී ඇත. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ විසින් එම වැඩසටහන ආරම්භ කර ගුරුවරුන් පුහුණු කිරීමේ ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරේ. තමාගේ කාලේ කිසිම සලස්මක් නැති වුණාට අද අපේ අධ්‍යාපන ඇමතුමාට වැඩපිළිවෙලක් තුලින් අපි ගුරුවරුන් හිඟය 39000ක් අලුතෙන් අපි මේ 2017 වර්ෂයේ බඳවා ගන්නවා කියන එකත් මෙතන ඊටමත් වගකීමකින් කියන්න කැමතියි. ඔබතුමාලේ කාලේ ලොකුවට සද්ද කර අරක් කරනවා මේක කරනවා කියලා අඩු ගානේ ඒකේ පඩි වැඩි කරේත් නැහැ ගන්න ගුරුවරු ප්‍රමාණය ගත්තෙත් නැහැ. ඔහේ දේශපාලන හෙන්චාල ටිකක් පත් කළා තියෙන අධ්‍යාපන ශාස්ත්‍රය සම්පූර්ණ නැති කරේ තමාගේ කාලේ කියන එක තමයි මතක් කරන්න කැමති වන්නේ. විජිත හේරත් මන්තුමා විසින් රජයේ පාසල් වලින් 68%ක් සනීපාරක්ෂණ පහසුකම් නොමැති බව සඳහන් කළද සියලුම රජයේ පාසල් සඳහා සනීපාරක්ෂණ පහසුකම් නැන්වීමට ඇතුළු ජලය සහ විදුලිය ලබා දෙන සඳහා මෙම වර්ෂයේ මෙන් 2017 වර්ෂයේදී අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දී ඇත. ඒවා අනුව 2017 වර්ෂයේ අවසානයේදී සියලුම රජයේ පාසල්වල ජලය විදුලිය සනීපාරක්ෂණ පහසුකම් පිළිබඳව ගැටලු විසඳීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. පාසල් 12013ක් තිබ්බා මීට පෙර ඒක දැන් 10000කට අඩු වෙලා තිබෙනවා. මේකෙන් 3900ක බාර ගන්නකොට මෙතන විදුලිය ජලය සනීපාරක්ෂණ පහසුකම් කිසිසේත්ම නැති එක තමයි අධ්‍යාපන ඇමති මුදල් ඉල්ලලා 2016-17 වර්ෂයේ වෙනසක් ඇති කරන්න අරන් තියෙන්නේ. මේවද සංවර්ධනය කරන්න අවශ්‍ය වන්නේ. මේවද ඔබතුමාලා බාධා කරන්න හදන්නේ.
කනක හේරත් මන්තුමා අදහස් දක්වමින් පාසල් ළමුන් සඳහා රක්ෂණ පහසුකම් ලබා දීම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව සඳහන් කරන ලදී. 2017 අයවැය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මිලියන් 2700ක් මුදලක් වෙන් කර ඇති. ඒ තුළින් මෙම රක්ෂණ පහසුකම් පාසල් ළමුන් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලැබේ. මීට වැඩිය සාර්ථක වැඩපිළිවෙලක් අපේ ගරු කබීර් හෂීම් ඇමතුමා ඉදිරිපත් කළ තිබෙනවා. රක්ෂණ අමාත්‍යාංශය එතුමාගේ යටතේ තිබෙන නිසා ඒ නිසා මීට වැඩිය අඩු මිලකට මීට වැඩිය වැඩි සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ලබා දෙන්න පුළුවන් වෙනවා කියන එකත් මම ඉතාමත් ආඩම්බරෙන් මතක් කරන්න කැමතියි. ගරු උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා විසින් විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ දීමනා ගෙවීම සඳහා 2017 වර්ෂයට ප්‍රතිපාදන සලසා දීම පිළිබඳ මගේ අවධානය යොමු කර තිබූ අතර එම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව දන්වා කැමැත්තෙමි. උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ගරු මන්ත්‍රීවරු තමා අදහස් දැක්වීමේදී එම පළාත්වල ජීවත් වන යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාව සඳහා ප්‍රමාණවත් සහන සැලසීමට රජය අපොහොසත් වී ඇති බව සඳහන් කරන ලදී. එහෙත් රජය විසින් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැන්වීම සඳහා අවශ්‍ය යටිතාල පහසුකම් වැඩි දියුණු කිරීම, නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පහසුකම් සැලසීම, ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා සහනාදායී ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, ප්‍රවාහන පහසුකම් පුරුදු කිරීම සහ විශ්වවිද්‍යාලයට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම ආදී කාර්යයන් සඳහා 2016 වර්ෂයේදී රජය විසින් විශාල වියදමක් දරා ඇත. එයට අමතරව අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම මෙන්ම නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය භාරයේ තිබූ හා හමුදාවේ පරිහරණය කරන ලද ඉඩම්ද නිදහස් කිරීමට රජය විසින් කටයුතු කර ඇත. Honorable Senanthi Raja was mentioning in the morning about a lack of funds that were there, and I would aptly say once again there was 23,000 million allocated. The capacity has not been there for the utilization of that, especially in the northern area. So please do not in any way infer to the central government of not providing the funds. We have been very cooperative, not only for the northern, whether it's the eastern, for all the countries. Equal distribution is what was the intention of our budget, because that is the core thinking of our president and the prime minister. So as a result, as a government, we have been doing as much as possible. But we are pleased, we are prone for variability. You are free to tell us any particular area that has been overlooked at this moment. ඒ වගේම අප මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියලා තිබ්බා අපි රට බාර දෙනකොට මෙහෙම අවුලක් තිබ්බේ නැහැ. තිබ්බේ නැති අවුලක් කියන්නේ අපිට ඒ කාලේ තිබ්බ සුදු වෑන් දැන් නැහැ. 115ක 20ක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න වියදමක් දැන් නැහැ. යුද්ධකරණය වගේ දේවල් ඇත්තටම නැහැ. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ලෝකයේ ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ විතර නෙමෙයි ඒක අද ලෝකයා කතා කරනවා ලංකාවේ තියෙන වැදගත් මේවා එකයි. මාධ්‍ය තර්ජනයක් නැත. ඉතින් මේවා බාර දුන්නේ කාදේක නිවැරදි වෙලා තියෙන එකද තියෙන වැරද්ද? අද දූෂණය අඩු කරනවා කියන එක නෙමෙයි අපි නැත්තරම නැති කරනවා. කරුණාකර ඕන අවස්ථාවක අපේ සුමන්දිරන් was basically mentioning, please ensure that if it has happened before or if it's going into the future, ensure that even apparent things should not be happening. I take the challenge on behalf of the government, the president, the prime minister, that it is not a reduction, it is an eradication of corruption is what our government is going to continue. And I want the fullest cooperation. No, don't speculate. Ensure that you mention these are the people and will hound out any crook that is there, whether it is within us or whether those guys who have been there before who are shielding through us is the question that we need to mention at this moment. So with that, all I could basically say is that, we are the only government that is questioning, checking from COAP, from the Supreme Court, from bribery, corruption, anything. Go ahead, Minister. Garu Nanayakara Mantritumaa කතා කරන්න ඉඩ දෙන්න. Right. Certainly do it. As a result, this entire debate has been on the premise of this bond. We will look at and create and eradicate all doubts that is there to ensure that all speculation has been as fictitious as what has been told before. Garu ඇමතුමා, but how many minutes do you want? කරලා තියෙන්නේ මොකොත් නැතුවද? එතකොට මේ සම්බන්ධයෙන් අපි කියනවා please. දිනේෂ් ගුණ. But how many minutes do you want? So another 10 minutes, Right, 10 to 12 minutes. Right, okay.
අපේ දිනේශ් ගුණවර්ධන ඇමතුමා පෙන්නන්න හැදුවා මේ බියර් කොම්පනියකට වෙනම වර ප්‍රසාද දුන්නයි කියලා. ඔබතුමා දන්නවා මීට මාස 6කට ඉස්සෙල්ලා ඉතාමත් දරුණු වර්ෂාපතනය තුලින් ගංවතුර ගැලුවා අඩි 15කට වැඩිය. ඒකේ කොකෝකෝලා කොම්පනිය එක බියර් කොම්පනි තියෙන්නේ බියගම ආසනේ. ඒකේ එවලේ මේක අක්‍රිය වුණාම ඒ මෙෂින් නැතුණාම මොනවද කරේ? ඒක ගෙනල්ලා ඉකොනොමික් අෆෙයාර්ස් එක ගෙනල්ලා ඉල්ලීමක් කරා ඒ කොම්පනිය අපිට නැවත අපිට මේ යන්ත්‍ර සූත්‍ර ගේනකම් අපිට කරුණාකර ආනයන කරලා ආනයන කරන අවස්ථාවේදී අපි නිෂ්පාදනය කරන බද්ද අය කරන්න කියලා. මේ වගේ බොළඳ තර්ක ඉදිරිපත් කරන විපක්ෂයේ අද සජීව විකාශනයක් තියෙන නිසා මේ රංගපෑ What? I don't understand, sir. Honorable sir, I can't understand nor explain to a childish mentality when a company is faced with a natural disaster and basically you can't produce in the country, you import it, and a point of import you slash a manufacturing charge. What else do you want to charge? Do you want to ensure that you don't have production going on? So මෙයාගේ සද්දේ තරම් හරයක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ ඉවරයි. මේකයි තියෙන ප්‍රශ්නේ. තමගේ සද්දයට වැඩි හරේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා අපි තාමත් වගකීමකින් කියනවා. තම සතයක් නැතිලා නෑ රජයක් වශයෙන්. අපර වෙලා තියෙන්නේ ගම් වතුරෙන් නැති මේකට අපර ආදායමක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ලැජ්ජ නැත්තේ මොකද්ද? ගම් වතුරක් ආවා කියන එකද ලැජ්ජ නැත්තේ? ඒ වගේම කිව්වා දරුණු යුද්ධයකට නායකත්වය දුන්නයි කියලා මහින්ද රාජපක්ෂ. ඒ යුද්ධය නැති කරපු සරත් ෆොන්සේකට මොනවද කරේ? මේ කතා කරමු පණ්ඩිතයෝ ටික මේ යුද්ධේ කතාව තිබ්බේ ඔතන. ගිහිලා බෝම්බ කාලා ඒ යුද්ධය දිනපු සරත් ෆොන්සේකට මොනවද කරේ? ඉතින් මේ සම්බන්ධයෙන් තමාලා එකක් කියනකොට තමාලා හිරගෙදරට ගත්තේ ගැන මුකුත් කතා කරන්නේ නැහැ. මේව තමයි සැබෑ තත්ත්වය. ඊට පස්සේ කියනවා ඩොලර් එක අද 151යි කියලා. අද ඩොලර් එක 148යි 58යි. මතක තියාගන්න 2001 අපිට ආර්ථික බාර දුන්නාමත් 113 තිබ්බ රුපියල ඒක රුපියල් 93ට අඩු කරා. ඒ වගේම මේ කාලාන්තරයේ තුර අපිත් ඒ කාර්ගෙම 150 නෙමෙයි ඊට වැඩි අඩු කරලා මේ රට ආර්ථික කළමනාකරණයක් කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. එතකොට ඒ වගේම තමයි අපට සද්ද කරන්න ඕනේ නෑනේ. ඔබේ එකම ප්‍රයත්නය තමයි ඔක අඩු වෙනවා කියලා හිතන එක. එතකොට මම ඉතාමත් කනගාටුවෙන් තමයි සුනිල් හඳුන්හෙට්ටි මැතිතුමාට උත්තර දෙන්නේ. මොකෝ මම හිතුවා අඩු ගානේ තමාලා විපක්ෂ හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකෝ විපක්ෂ සිතන් තමාලා විවේචන කරේ නැත්නම් විපක්ෂ නොවේ තමාලා සිටින්නේ. නමුත් ඒ කරපු බොරුව තමයි මං අකමැත්ත තමයි මෙතන ප්‍රකාශ කරන්න කැමති වන්නේ. මෙතන සුනිල් හඳුන්මැට්ටි මැතිතුමා කියනවා එයාගේ පිටු 3ක් තිබෙනවා. ඒක තුලින් කියනවා මෙන්න මේ මං උපුටා ගන්න යක් කියපු එකේ වටිනාකම විතරයි. මෙතන ලැබියදී ගැටුමක් නැද්ද? ඇමතිවරයා ලියනකොට ඇමතිවරයා කියලා ඇමතිවරයාම ඒක දෙනකොට තමාගේ බිරිඳට කියන වචනේ මම අහනවා මෙතන එක කෑල්ලක් රවි කරුණානායක නමකින් තියෙනවාද? මේ ගබඩාව ඔබතුමාලා දකිනවා එක්ස්ප්‍රස් එකේ යනකොට මේකේ ලයිසන් එක දුන්නේ චන්දිකා කුමාරතුංග මැතිණිය. මේක විවෘත කරේ සරත් අමුණුගමයි රනිල් වික්‍රමසිංහ. මේකට අපට වැඩියම උදව් කරේ කවුරුත් නෙමෙයි මහින්ද රාජපක්ෂ කියන එකත් මම මේ අවස්ථාවේ කෘතඥතාවයෙන් පුරක් කරන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි මෙතන ඉන්නවා අපේ ජොන්සන් ෆර්නැන්ඩෝ හිටපු ඇමතිතුමා. එතුමා මම හිතන්නේ 2014 ඡන්දෙට ඉස්සෙල්ලා යම් විදිහට දුරකථනයෙන් අමතලා කිව්වා මෙන්න මෙතන තමාගේ ගබඩාවේ මේකේ මේ යම් කොම්පනියක් ලයිසන් එක්ස්පයර් වෙලා තියෙන චොක්ලට් ගෙනලා තියනවා කියලා ගෙනලා රේට් කරලා තිබ්බා. ඉතින් ගබඩාවක එදා බොන්ඩඩ් වෙහවුස් නැත්නම් එහෙනම් කොහමද ඒවා ගේන්නේ? ඉතින් මේ වගේ බොරු පට්ටපල් බොරු කියන එක කරුණා කරලා නවත්තන්න. ඒ විතර නෙමෙයි අපි මෙතන ඉන්නවා අපේ ඩිරෙක්ටර් ජෙනරල් කස්ටම්ස් එකේ මේවා ඩිරෙක්ටර් ජෙනරල් කස්ටම්ස් මම ඇහුවා වැරදීමකින්වත් ලියුමක් තියනවාද කියලා. මම මගේ ලේකම් මෙතන ඩොක්ටර් සමරතුංග ඇහුවා වැරදීලාවත් නින්දෙන්වත් මම අසං කළා තියනවාද කියලා. ඒ දෙකම නැති නිසා තමයි මම අහලා කස්ටම්ස් එකේ රේගුවේ අධ්‍යක්ෂක
අධ්‍යක්ෂකතුමෙක් ඉන්නවා ඉන්න කරුණාකර අහගන්නකො දැන් ඔයගොල්ලෝ කිව්වනේ ඉතින් මෙතන මං අහලා තියෙනවා ඩිරෙක්ටර් බොන්ඩඩ් පී සමන් දිසිල්ලා මෙතන ලියුමක් එවනවා මං මේ මිනිත්තු 15න් කරපු එක කිසිම බැඳීමක් නැතුව අහලා තියෙනවා මං කියවන්නම් I do hereby confirm that I did not receive any letter or any communication to approve or allow any bond on any other matter from any person. I, as a public servant, always maintain my probity of public life and will not act in the law, even if act against the law, even if any person attempts to do so. I remain P. Saman De Silva, Director Bonded, Sri Lankan, fax form at 4:37. So මෙන්න මේ වගේ සුනිල් හඳුන්නැටි මැතිතුමනි තමා වගකීමකින් තමා කෝප් එකේ සභාපති මේ සභාපති කියන බොරු තමා ඔක පත්තර ටික ඇල්ලුවට කමන්නේ නැහැ නෑ කරුණා කළා මං තමා ඔතන ඔය ප්‍රකාශයක් කරනවා නම් කතානායකතුමනි මොකද මේ අන්තිම වෙලාව කතා කරනවා නම් කරුණා කළා මං අස්සම් කරපු ලියුම දෙන්න නැත්නම් ඉල්ලාස් කරගන්න කියන එක මම මේ අවශ්‍ය කතා කරනවා මේක අපිට ගෞරව හඳුන්වන්නේ මැතිතුමා අපිට දීර්ඝ කියන්න බෑ මොකක්ද තියෙන්නේ අපේ දැනුවත්කම පාච්චි ගරු කතානායකතුමනි ගරු මුදල් අමාත්‍යතුමා මගේ නම සඳහන් කරපු නිසා මම මේ රීසිපත් මතු කරන්නේ මම සභාගත කර මේ ලියවිල්ල ඉතා පැහැදිලිව 2016 5/16 වෙනි දින MSA හසාන් අක්තාර් හසාන් SC Project Industrial and Service Directorate Bonds එයා තමයි මේක යොමු කරලා තියෙන්නේ මේ මෙමෝ එක ඒක ඉතා පැහැදිලිව තියෙනවා මම දන්නේ Honorable Minister of Finance has granted approval for establishment of a general bonded warehouse to MS Global Transportation Logistics Private Limited. ඒකයි මම සභාගත කරේ. මම අහන්නේ Global Transportation Logistics Private Limited කියන්නේ ලියනගේ මුල්ල සීදුව 709 ඒක කාගේද? මේක මේ ඉංග්‍රීසි කියවන්න බැරි ප්‍රශ්නයක් නිසා කරුණාකර මෙතන මේ නිසා මෙතනම අපි දීලා තියෙන ලියුමකින් මම අහනවා උතර නැවත සුනිල් හඳුන්නැති කියලා තියෙන්නේ තමා කියලා තියෙන්නේ ඇමතිවරයා ලියලා තියෙනවා කියලා තමාගේ බිරිඳට මෙන්න මේක දෙන්න කියලා මම අහනවා වචනකින් තියනවාද කියලා මගේ අස්සම කෑල්ලක් තියනවාද කියලා ඔබතුමාලා හිතන්නේ මේ අපි මේ දේශපාලනයට ව්‍යාපාර කළා නෑ අපි ව්‍යාපාර කළායි දේශපාලනයට අවිලා තියෙන්නේ තඹාලා වගේ ගිහිලා තමාලගේ පර්මිට් විකුණලා වැඩ කරන කට්ටිය නෙවෙයි අපි තමා ඔතන තමාලා JVP තමාලගේ පර්මිට් තරන් නැද්ද මෙතන නිකන් අපි නෑ කියලා කතා කරනවා තම ඒ නිසා කරුණා කළ බොරු කියන්නේ නැතුව අනුරකුමාර මැතිතුමා අපිට හුඟක් දිගට වාද කරන්න බෑ මේ කරුණ ඉවර කරලා වාදයක් යන්න ඕනේ එතුමා අපේ පක්ෂයට චෝදනාවක් කරපු නිසා එතුමා කිව්වා අපි මේ පර්මිට් විකුණලා දේශපාලනය කළා මම ඉතා වගකීමෙන් කියනවා අපේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට පර්මිට් ලැබිලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පර්මිට් ලැබිලා තියෙනවා අවස්ථා කීපයකදී ලැබිලා තියෙනවා මේ එකදු අවස්ථාවකදී අපි අපේ වාහන බලපත්‍රයක් අපි විකුණලා නැහැ වගකීමෙන් කියන්නේ නිසා බොරු කියන්න එපා ඒගොල්ලන්ට චරිත ඝාතන කරන්න පුළුවන් ඒගොල්ලෝ ගැන කතා කරනවා මම කියන්නේ පොයින්ට් ඕවර් එක මොකද්ද කියලා කියන්න ඕනේ මම අහනවා සුනිල් හඳුන්නැති රවි කරුණාගේ ලියුමක් මෙතන සභාගත කරන්න නැත්නම් කරුණාකර ඉල්ලාස් කරගන්න කියන එකයි මේ නිකන් බොරුවට තමාට ඕන විදිහට කටයුතු කරන්න බෑ මෙතන කෝප් එකේ ඉන්න සභාපති ඔහොම හැසිරෙනවා නම් මෙතෙක් දුර අස්සම් කරලා තියෙන සභාපති රිපෝට් උත් එහෙනම් මේ වගේ ප්‍රශ්නයක් තමයි ඇතිලා තියෙන්නේ හොඳයි අවුරුදු 20ක් අපි මෙතන ව්‍යාපාර කරලා දේශපාලනය ඇවිල්ලා තියෙන තනි කකුල හිට ගන්න පුළුවන් ශක්තිය තියෙන නිසායි එක්කෙනෙක් කියන අරයා ගෙවනවා කියලා තව එක්කෙනෙක් මේගොල්ලන් ගෙවනවා කියලා තමාලගේ හිතටම කතාව කරන්න ගරු මන් Yes sir continue with your speech ඉතින් ඒ නිසා මං ඉතාමත් ඕනකම ඉති මතක් කරනවා ඒ විතරක් නෙමෙයි මං දැන් කියනවා ඒ කිව්ව නිසා වෙලා අඩු නිසා ඔය කරන නිසා මෙතෙක් දුර මේ රටේ පුවක් කපන වෙන කරලා තියෙනවා ජයලත් සහ මුරලිදරන්ගේ මල්ලි මේ දෙන්න කරලා දැන් කියලා තියෙනවා අපේ හිටපු කොම්පනියේ ගබඩාවේ නම පාවිච්චි කරලා පිටරටින් ආනයනය කරලා තියෙනවා CID බාරලා දීලා තියෙනවා කොහොමද මේ වගේ වැඩ කරන්න කියලා මෙන්න මේ වගේ හොර වැඩ කරන්න තමයි ඒගොල්ලෝ අදහස් කරලා තිබෙන්නේ ඉතින් මම මෙතන නම් කරනවා සෙලින් කියන කොම්පනිය මම මේක සභාගත කරනවා මම මේ ගේන්න හිටියේ නෑ නමුත් ප්‍රශ්නයක් ආව නම් මෙන්න මේ වගේ අය තමයි කටයුතු කරන්න
කරන්න කියන එක මම මේ අවස්ථාවේ සභාගත කරනවා. මෙන්න මේක දීලා කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ සෙලිනි හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ් මෙන්න ඒවල තියෙන්නේ මේව නැතුව මම මේකේ කස්ටම් ඩෙක්ලරේෂන් එකයි ඩිලිවරි නෝට් එකයි ඔක්කොම මෙතන තියෙනවා. මෙන්න මෙහෙම තමයි චෝදනා කරන්න ඕන නම් කරන්න අවශ්‍ය වන්නේ. ඒව බලාගන්න පුළුවන් මොකද ඒගොල්ලෝ මෙතන මේක සජීව යන නිසා ඒගොල්ලන්ට ඩිෆෙන්ඩ් කරන්න බැරි නිසා මම මේවා කරන්නේ නැහැ. නමුත් ඔන්න තියෙනවා දැන් පත්‍රිකා මෙන්න මේවා ටේබල් කරන්න කියන එක මම මේ අවස්ථේ කාරුණික ඉල්ලනවා. ඒ විතර නෙමෙයි කතානායකතුමනි මේ තියෙන රේගුව නිසා මං අගය කරනවා අපේ කමිෂනර් ජෙනරල් සහ සියලුම නිලධාරීන්ට අපි රට බාර ගන්නකොට 2012 කනගාටුයි 2012 බිලියන් 478ක් තියෙන එක 2013 එක බිලියන් 504කට වැඩි වෙනවා 2014 මේක 516කට වැඩි වෙනවා ඒ වැඩි වෙන ප්‍රතිශතය 101.2යි මේ මහින්ද රාජපක්ෂේ පාලන කාලාන්තරයේ ඔන්න මේ 2015 8 වෙනිදා අපි බාර ගන්නවා ජනවාරි මාසේ 2015 මේ 516 තියෙන එක 139කින් වැඩිලා බිලියන් 718කට වැඩි වෙනවා 2016 මේ 718 තියෙන එක 124කින් වැඩිලා 886කට වැඩි වෙනවා දැන් මේ 2017 මේක බිලියන් 1000කට වැඩි වෙන එක තමයි අපි ඇති කරගෙන යන්නේ ඔව් ඒ විතර නෙමෙයි කතානායකතුමනි මම ඉතාමත් ආඩම්බරෙන් අපේ නාකටික්ස් අපේ STF එක අපේ කස්ටම්ස් එකට මම මේ අවස්ථාවේදී ඉතාමත් වරප්‍රසාද පුද කරනවා මේ හෙරොයින් එක ඊයේ මේ ලංකාවේ නෙමෙයි ආසියාවේ තිබෙන ලොකම හෙරොයින් හොයිල් එක හෙරොයින් ට්‍රේඩ් එක අපි ඇති කරලා තියෙනවා. ඒකේ බිලියන් 12000ක් මං අහනවා මහින්ද රාජපක්ෂේ කාලේ කිලෝ එකක් ඇල්ලුවද? මේක ගිනි පෙට්ටියක් ඇල්ලුවද? අද මෙතන ඉන්න මේ ඒක ගිනි පෙට්ටියක් ඇති කරාද? මොනවද නැහැ කියන්නේ? මෙන්න මේ වගේ දේවල් තමයි ඇති කරන්නේ. මට එක නමක් කියන්න. ඉතින් කතානායකතුමනි අපි මෙතන මේ චෝදනා කරන අපි අහලා තියෙනවා මේ 58 දෙනා 59 ඔය නොඑක් චෝදනා කරනවා අපි ගරු කරනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහයි මේ පක්ෂ දෙකක් එකට ගෙනල්ලා එක ප්‍රතිපත්තියක් අනුව ජාතික ප්‍රතිපත්තිය ඇති කරගෙන කටයුතු කරගෙන යනවා මේකේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මහ ලොකුට පම්පොරි ගාලා කියනවා තමාට ඡන්ද දෙන්න පුළුවන් ද මේ වගේ දේවල් වලට අපි අහනවා මේ අතර මොනවද දීලා තියෙන්නේ මේ කරපු ඔක්කොම හොරකම් නැති කරන එකටද මේ ඡන්ද දෙන්න එපයි කියන්නේ තමාලට 115ක ඒ තියෙන ව්‍යාපෘතියෙන් ගන්න තියෙනකට මේක එපයි කියන්නේ මේ රටේ සමගිතාවක් ඇති කරනකොට ඒ සමගිතාවයට අන්තවාදිය කියන එකද මේ එපයි කියන්නේ ඉතින් මේ වගේ අපට කියන්න පුළුවන් එකම දේ තමයි එදා ඒ දෙන්නම් ගත්ත තීන්දුව අපේ රට තුල මොන ප්‍රශ්න තිබ්බත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒගොල්ලෝගේ අනන්‍යතාවය රැකගෙන ඉන්නවා වගේම එක්සත් ජාතික පක්ෂය අපේ අනන්‍යතාවය රැකගෙන අපි තව අවුරුදු 15ක් 20ක් මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදීව ගෙනියනවා කියන එක මේ අවස්ථේ මතක් කරන්න කැමතියි. ඒ වගේම නිමල් සිරිපාල ඇමතුමා කිව්වා එතුමාගේ දේශපාලන අනාගතය කොහොමද පක්ෂයක් වශයෙන්. මහින්ද අමරවීර කිව්වා එතුමාගේ කිව්වා. අපිත් එක්සත් ජාතික පක්ෂය වශයෙන් කියන්නේ ඔව්. අපි මෙතන ඇවිල්ලා තියෙන්නේ රට වෙනුවෙන් සේවය කරන්න මිසක් තමාගේ එක පවුලක් සංවර්ධනය කරන්න නෙමෙයි කියන එක මේ අවස්ථේ වගකීමකින් කියන්න කැමතියි. මේකයි වෙනස. ආයි හොයි ගන්න පුළුවන්. අපි තව මාස දෙක තුනකින් අපි එදා පොරොන්දු වුණ හොරු ටික නැවත අධිකරණයේ එළියට ගේනකොට තමයි අන්න එදා අප්පුඩි දෙක ගන්න ඔබතුමාලා මිසක් අපි නෙවෙයි කියන එකයි. අපි එවලා තියෙන්නේ ඒ මෛත්‍රීපාල සිරිසේන ජනවාරි මාසේ 8 වෙනිදා රනිල් වික්‍රමසිංහත් එක්ක අත්වල බැඳගෙන මේ රට සංවර්ධනය කරන ගමනේ බාධා නොයෙක් තියෙනවා. යහපාලනය වෙනකොට මේකේ පීඩා කරනවා යම් විදිහේ පීඩාවට ලක් වෙනවා මොකද යම් විදිහක උසාවියෙන් අපිට කියලා ගන්න එපයි කියලා අත්අඩංගුවට නැත්තම් පට්ට හොරු ටිකක් ඉන්නවා ඒ වෙනකොට අරන් නැත්තේ මේ වගේ කට්ටිය අපි අහනවා උසාවියෙන් අපිට ගන්න එපයි කියලා තියෙනවා ඇයි මෙතන LTT එකට සල්ලි දුන්නා ගත්තේ නැත්තේ මේවා උසාවියෙන් නවත්තලා තියෙනවා ඊට පස්සේ ලෙඩ වැටෙනවා මේ එතන බැසිල් රාජපක්ෂ වගේ එන්න පුළුවන් හැමතැනම ගිහලා අර මොනවාද අලුතෙන් පක්ෂයක් හදලා තියෙනවනේ ඒ පෝට්ටුවට වැඩ කරන්න පුළුවන් උසාවිය එනකොට ඇම්බියුලන්ස් එකකින් එන්නේ මෙන්න මේවා තමයි යහපාලනයේ තියෙන දුර්වලතාවය අපි අහනවා මේ වගේ අවන්ඩාඩ්ලා ඇයි අත්තන උඩ අරන් නැත්තේ
මොනවද මේ තියෙන ප්‍රශ්නේ? අපි බය නැහැ මේවා කියන්න. අපි එක්සත් ජාතික පක්ෂය මේවා රකින්න සූදානම් සිටිනවා. ඒ නිසා කරුණා කළා අපිත් එක්ක යම් විදියෙන් කියනවා නම් තමා ළඟ සාක්ෂි තියාගෙන කටයුතු කරන්න. මොකෝ අපේ පැත්ත වැරද්දක් තියෙනවා නම් ඒවත් සුද්ධ කරන්න තමයි අපි සූදානම්ින් සිටින්නේ. එතකොට කතානායකතුමනි අපි මේ අවස්ථාවේ සුරාබදු ගැන කතා කරනවා. සුරාබදු ගැන කතා කරනකොට අපි බාර ගන්න රටේ මිලියන් 2200යි නොවැම්බර් මාසේ 2014 ආදායමක් ලැබුණේ. අද මිලියන් 12800ක් මාසයකට උපයනවා. ඉතින් මේ වගේ බිලියන් 44ක් හොයපු ආයතනය අද බිලියන් 168ක් නැත්නම් කෝටි 16800ක් අපි හොයනකොට මේවද අපේ පිරිසුදු පාලනය නෙවෙයි කියන්නේ. ඉතින් මේ අය මගේ එකම ප්‍රශ්නය කතානායකතුමනි මම පාර්ලිමේන්තුවෙන් අහන්නේ මිලියන් 2200ක් එක මාසයකට තියෙනවා නම් ඒක අද 100% වැඩිලා මිලියන් 12800 ලබා ගන්නවා නම් එහෙනම් මිලියන් 10000 කොහෙද ගියේ මාසයකට කාගේ සාක්කුවලද ගියේ ඇයි මේ එතනල් කට්ටිය දැන් නිස්සද්ද සිටින්නේ ඒ නිසා අපි මේක සුද්ධ කරනවා නෙවෙයි ඒ ජනතාවගේ අහිංසක බදුබරු අඩු කරනවා අපි වැට් එක අපි අකමැත්තෙන් 15ට වැඩි කරලා තියෙන්නේ අපි අකමැත්තෙන් මෙතන කියනවා මේක 15 නෙමෙයි අපි මේක తాවකාලිකව පුළුවන් තරම් ඉක්මනට මේක 100ට 8 9ට අඩු කරනවා කියන එක මම මෙතන වගකීමකින් කියන්න කැමතියි මේ පළවෙනි වතාවට ලක්ෂයකට අඩු එක පුද්ගලයෙකුට තම සතයක මේ අයවැයෙන් වැඩි කරාද නෑ ඒ නිසා තමයි අද මේ විපක්ෂ හොල්මන් වෙලා තියෙන්නේ ඒ නිසා තමයි බොරු කියන්නේ ඒ නිසා තමයි ඔබතුමාට ආත්ම ගෞරවය නැතුව අද චරිත ඝාතනය කරන්නේ අද බනින්නේ ජනාධිපතිලා අගමැතිට වැඩ කරන කට්ටියට අපේ ඇමති මණ්ඩලය අපි විවෘතව සාකච්ඡා කරනවා අපි මේ හැංගි හොරා ගෙනල්ලා එදා තිබ්බා වගේ මෙන්න ඇජෙන්ඩා එක උඹලා පාස් කරලා නැත්තම් යන්න කියන ඒ සංකල්පේ නෑ බොහොම විවෘතව අපි මේවා කළා අන්තිමට සමගිතාවයක් ඇති කළා එකමුතු භාවයෙන් තමයි වෙන්නේ අපෙන් අහනවා 2016 අයවැය ප්‍රශ්නයක් තිබ්බා ඔව් අපි 2016 වර්ෂයේ ප්‍රශ්නයක් තිබ්බා මොකද ඒකේ යම් විදියෙන් අපි අදහස් තිබ්බා නමුත් ඒක අබද්ධ කරලා යම් ප්‍රශ්න තිබ්බා 2017 වර්ෂයේ අයවැය හදනකොට මොනවද අපේ ජනාධිපති අගමැති කිව්වේ පක්ෂ දෙක එකතු වෙලා මම ඊටමත් අගය කරන ඒ සියලු දෙනාම අපිට එක අයවැයක් හදන්න මේක එක්සත් ජාතික පක්ෂ මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නෙමෙයි මේක ජාතික අයවැයක් ලෙස ඉදිරිපත් කරේ ඒ නිසා තමයි විෂමතා නැති වෙලා තිබෙන්නේ අන්න ඒක තුලින් අද ජනතාව සියලු දෙනාටම ඒ වාසිය ප්‍රතිලාභය ලබා දීලා තිබෙනවා හැබැයි නැත්තේ අද එදා යම් විදිය වක්‍රශීලීව හොරෙන් ලබා ගන්න අයගේ සල්ලි අද හෙළිදරව් වෙලා තියෙනවා අර මෝඩි අගමැතිතුමා ඉන්දියාවේ කරා වගේ ඔය 5000 නෝට්ටු අපි වැඩි කල් යන නිසා හොරෙන් ගන්නම් අද රැස්වීමක් හරි යම් විදියකින් විරෝධතා රැලියක් තියෙනවා නම් ඒ විරෝධතා රැලි ළඟට කට්ටිය ගෙන්නන්නේ අලුත් 5000 නෝට්ටු ඒ නෝට්ටු කොහෙද තියෙන්නේ තාම සංසන්දනය කළා නෑ මහ බැංකුවෙන් මේ මහ බැංකුව නැති කොහොමද තමලාංග තියෙන්නේ කියන එක මම මේකෙන් මතක් කරන්න කැමතියි ඒ නිසා තමාලා මේ බොන්ඩ් ගැන කතා කරනවා ඒ බොන්ඩ් එකේ perpetual traders කාත් එක්කද වැඩ කරේ ඒ වැඩ කරේ එදා වැඩ කරේ නිවාඩ් කබ්ලල්ලා එක්ක ඕවන් නාමල් රාජපක්ෂත් එක්ක දැන් මේගොල්ලෝ වචනයක් කියනවාද ඒගොල්ලන් ප්‍රතිලාභ අරන් අද ප්‍රතිලාභ නැති වෙනකොට එතකොට එක්සත් ජාතික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බණින එකද හරි අපි ආනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඇංගිලා දික් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට අගමැති රනිල් වික්‍රමසිංහට හොරකම නැවතුන නිසාද තර්ජනය නැති කරපු නැති දාස මේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් එකට ඉදිරියට ගෙනියන්න තියෙන නිසාද ප්‍රජාතන්ත්‍රවාදය කටයුතු කරන නිසායි ඒ නිසා මට කියන්න පුළුවන් වන්නේ අපි රේගු ආදායම් වැඩි කරා අපි සුරාබදු වල ආදායම් වැඩි කරා ආදායම් දෙපාර්තමේන්තුවේ ඒකෙත් බිලියන් 280ක් තිබ්බ එක අද 588ට වැඩි වෙලා මේක එන අවුරුද්ද බිලියන් 650කට වැඩියෙන් අපි ආදායමක් උපයනවා. ඉතින් මේවා කොහොමද මේවා වැඩි මේවා තමයි ජනතාවගේ බදු බර අඩු කරලා කටයුතු කරන්නේ. ඒ විතරක් නෙමෙයි තමාලා මේ සියලු දේම කරන්නේ මෙතෙක් දුර කිව්වා රුපියල බාල්දු වෙනවා කියලා අරක බාල්දු වෙනවායි කියලා. නමුත් අපිට කියන්න පුළුවන් වන්නේ එක දෙයයි. මේ සියලු දේම ඇතුනේ අපේ නාමල් රාජපක්ෂ මන්තුමාට මං හිතවත්වම මේ ප්‍රකාශ කරන්නේ මොකෝ එතුමා ඉදිරිපත් කළ තිබ්බා හම්බන්තොට වරායේ තියෙන අලාභය වන්නේ අදක්ෂතාවය නිසායි කියලා. මේ අදක්ෂතාවය මං දක්ෂතාවය ලෙස වෙනස පෙන්වන්නම්. මේ තියෙනවා Ceylon FT Monday 28 July 2014. ඒකේ නාමල් රාජපක්ෂ මොකද්ද කරත්තකාරයා?
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න. Hambantota port earnings to exceed 15 billion by end of 2014. අද අඩු ගානේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාත් නැහැ, මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාත් නැහැ. මම හිතන්නේ මේ ඡන්ද දෙකත් අපිට ලැබෙනවා කියන එකත් විශ්වාසයි. ඒ විතරක් නෙමෙයි Hambantota port earnings to exceed 15 billion by end 2014. මේ ආදායම මිලියන් 300කට වැඩිය තිබ්බේ නැහැ. මේ 2014 අලාභය බිලියන් 7700යි. නැත්නම් මිලියන් 7700යි. ඒක 2015 මේකේ තිබ්බ ණය ගෙවන්න බැරි නිසා ඒකේ යම් විදි ආදායමක් නැති නිසා මේක බිලියන් 15800කට වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ ඇයි? බිලියන් 174ක් වියදම් කළා ආදායමනේ මිලියන් 300යි. ඉතින් කොහෙද එනං අලාභයක් නැතුව ලාභයක් ලබා ගන්න පුළුවන්? මෙන්න මේ නිසා තමයි අපේ අගමැතිතුමා ගිහිල්ලා මේක යම් විදිහේ ණය නැති කරලා ඒක ඉක්විටි වලට වෙනස් කරා. ඒක ආයෝජනයක් වශයෙන් නැති කරා. ඒ ආයෝජන තුලින් අපේ ණය බරතාවය අඩු වෙනවා. ඒ ණය බරතාවය අඩු වීම තුලින් රුපියලේ බර අඩු වෙනවා. ඒතකොට රුපියල ශක්තිමත් වෙනකොට ඔන්න නැවත අපි ආර්ථික හදන්න පුළුවන් මට්ටම එනවා. මේ වගේම තමයි හිතවත් කතානායකතුමනි මේ වගේම තමයි මත්තල ගුවන්තොටුපොළ මේ වගේ තමයි හම්බන්තොට කන්වෙන්ෂන් සෙන්ටර් එක මේ වගේම තමයි අකුරුගොඩ ඩිෆෙන්ස් කොම්ප්ලෙක්ස් එක ඒ වගේම අර මිග් ගනුදෙනු මේ සද්ද කරන්නේ නැති ගෝඨාභය රාජපක්ෂ ගැන කතා කරනවා කවුරුත් කතා කරනවද මේක නිකන් මේ වෙනින් විදිහ සූදනෙක් වෙලා තියෙනවා මේ මිග් ගනුදෙනු මිලියන් 10800ක් නැති වෙලා තියෙනවා කවුද මේක හොයලා තියෙන්නේ අපේ යම් අය මේක විපක්ෂ විතර නෙමෙයි මොකද තියෙන ප්‍රශ්නේ මේක පාස්පෝර්ට් එකක් නෙමෙයි මේක පාස්පෝර්ට් එකක් නෙමෙයි මේක මිග් ගනුදෙනුව විමල් වේරාජ මහත්මයා මේක මේ ව්‍යාග්‍රහරි මේ පාස්පෝර්ට් එකක් සම්බන්ධ නෙමෙයි මේ වාචාලකමට නවත්තන්න අවශ්‍යයි අපි ඉඩ දෙන්න බෑ මේ වගේ ආට අපි කියන්නේ ඒ කට්ටියට විමල් වීරාජ මහත්මයා මොකද ගරු කතානායකතුමනි මේක කියන මික්කණුදුනුව ගැන පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කරා චෝදනා ඉදිරිපත් කරපු අය උත්තර දෙන්න ආවේ නැහැ මෙතන නැති හිටපු ආරක්ෂක ලේකම්වරයාට බොරු මඩ ගහන්න අවලාද ගහන්න පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කිරීම අපි හෙලා දකිනවා කයිදා එදා තේරීම් කාරක සභාවට ආවේ නැහැ අවුරුදු දෙකක් බම්බු ගැහුවද මේ හැමදාම මෙතන එතුමයි මමයි ඉතින් කතානායකතුමනි මේකේ මම සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී හැසිරෙන පුද්ගලයෙක්. නමුත් මේ දැන් නැගිට්ට කතා කරන්න විමල් වීරවංශ. මං අහනවා ආරක්ෂක සම්බන්ධයෙන් ඇමතිතුමාගෙන් තමාලා ගෙදර මරණයක් ඇති වුණා. වියග්‍රද දන්නේ මන් දන්නේ නැහැ. මේ පොලිසිය කරන වචනයක් අත්තද යාගෙන්. මම අහනවා ඇමතිගෙන් මේ සම්බන්ධ පාස්පෝර්ට් එකක් තිබ්බා අත්තන මේ වගේ හොර කරන අය තමයි අපිට ඇඟිලි දික් කරන්න හදන්නේ අපිට ඇඟිලි දික් කරන්න හදන්නේ මේ වගේ හොරු ටික වියග්‍රද පොලිසියෙන් ගත්තද පාස්පෝර්ට් එකක් මේ තමා දන්නේ නැහැ තමා පාස්පෝර්ට් එකක් තියනවා කියලා මෙතුමා විතර නෙමෙයි තමාගේ නෝනටත් තව මොනවද කතා කරන්නේ මේ මොනවද ඔය වගේ කියදර අප්සෙට් කරනවා ඒව අපේ ප්‍රශ්න නෑ how long you want අපි වරුණන් මේ වියග්ගවර මොනවද කරන්නේ මේ පාස්පෝර්ට් එක ගැන මොනවද කතා කරන්නේ ඉතින් ඒ නිසා තමයි කරුණා කළා අපේ ආණ්ඩුවට ඇඟිලි දික් කරනවා නම් පිරිසුදුෙන් කතා කරන්න හොඳයි මහින්ද රාජපක්ෂ වගේ how long you want හොරු එක මේව කරන්න බෑ දැන් අවසන් කරන්න ගාල මන්ද ඇමතුමා time is up සංවර්ධනයක් ඇති කරන්න ඕන නම් මේදී අතිගරු ජනාධිපතිගේ සහ ගරු අගමැතිතුමා ලැබෙන මඟ පෙන්වීම මැනිය නොහැකි තරම් කෙසේ වුවද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රකාශ කර ඇති මම යුද්ධය මීළඟ හමුදාපතිවරයාට බාර ඉඩ නොතැමි යන සිහිපත් කරනවා ඒ අනුව මෙම සභාවේ සහ අපේ පූර්ව
පුරවැසියන්ට මා ප්‍රකාශ කරන්න කැමති අපගේ රජය මෙම ආර්ථික යුද්ධය අනාගත පරම්පරාවට උරුමය නොකරනවා කියන එක මම මුදල් වශයෙන් මතක් කරන්න කැමතියි. ඒ නිසා මම මේ අවස්ථාවේදී මේගොල්ලෝ සද්ද කරයි කියලා අපිට ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ කියන මහින්ද රාජපක්ෂ කියලා. ඉතින් මම මොනා කරන්නේ? මේවා තමයි අපි මෙතෙක් දුර කරගෙන යන්නේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියන්නේ 2017 අයවැය සකස් කිරීම සඳහා මා වෙත උපදෙස් ලබා දුන්න අතිගරු ජනාධිපති සහ ගරු අග්‍රාමාත්‍ය විපක්ෂ නායකතුමා වෙත ස්තුතිය පුද කරමි. එසේම මා වෙත සහාය දක්වා ගරු අමාත්‍ය මණ්ඩලයේ ගරු මන්ත්‍රීවරුන් වෙත මගේ ස්තුතිය හිමි විය යුතුය. එසේම භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා ඇතුළු මහ භාණ්ඩාගාරයේ සියලුම නිලධාරීන්ට මහා බැංකුවේ අධිපති ඇතුළු කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුවේ තියෙන සියලුම සෙක්‍රටරි ජෙනරල් ඇතුළු කාර්ය මණ්ඩලයට සහාය දක්වා අනෙකුත් සියලුම දෙනාට මගේ ස්තුතිය පුද කරන අතර අයවැය විවාදයේ අනගි සහායක් ලබා දුන්න පාර්ලිමේන්තු මහලේකම්තුමාට මගේ කාර්ය මණ්ඩලය මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ඔබ සැමටම ප්‍රීතිමත් නත්තලක් සහ සුබ 2017 නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.